හරි පුතා ඔයගලන්ට දීලා තිබ්බම මම ටෙලිග්‍රෑම් ගෲප් එකේ පොඩි ක්වෙස්චන්ස් ටිකක් කරන්න කියලා දැන් අපි ඒක ඩිස්කෂන් එක යන්න හදන්නේ මේවා පාස් පේපර්ස් වල ඒවා නමුත් ඔයගොල්ලෝ දන්නවා පාස් පේපර්ස් වල ඒවා ඒ විදිහට නැතුව ඒ අදහස් එක්ක හැම වෙලේම වෙනවා සමහරවිට ඒකමත් වෙනවා පාස් පේපර්ස් වලට මුල් තැන දෙනවා වගේ මොඩල් ක්වෙස්චන්ස් උත් අපි අවශ්‍ය තැන් වලදී කරමු නමුත් පාස් පේපර්ස් වලට අපි මුල් තැන දෙන්න ඕනේ හරි ඉංග්‍රීසි මීඩියම් එකෙත් මම ක්වෙස්චන් එක දාලා තිබ්බා ඒගොල්ලොත් බලන්න ඕක මම සිංහල මීඩියම් එක ඩිස්කස් කරගෙන යන ගමන් ටෙක්නිකල් ටර්ම්ස් වලදී විතරක් ඉංග්‍රීසි මීඩියම් යූස් කරන්න. දැන් බලන්න රූපයේ දක්වා ඇති පරිදි ලී කැබල්ලකුයි ගල් කැබල්ලකුයි තියෙනවලු. දැන් මම මොකද්ද කියලා තියෙන MCQ කරද්දී හොඳට මතක තියාගන්න දැන් පැකේජ් එක ඇතුලේ 38 ගණන් සියලු පාඩම් වලදීත් මම මේ ක්‍රම එක දිගට පුරුදු කරනකොට මේවා ඔටෝ පුළුවන් වෙනවා. මුසල් ඉස්සෙල්ලාම රූපේ දිහා බලනවා. ලොකු අදහසක් ගන්න නැහැ. හේතුව අපිට රූපේ බලනකොට ඉමේජ් එක බලනකොට වැරදි අදහසක් ආවොත් එහෙම මේක කියවන කොටත් ඒ අදහස හිතේ තියාගෙන when you are reading this මේක කියවනකොටත් ඔයා ඒ අදහස හිතේ තියාගෙනමයි වැඩේ කරන්නේ. මේක කියවන්නේ. එතකොට ඔයාට හරි දේ ඔලුවට එන්නේ නැහැ. වැරදි දෙයක් ඔලුවට එන්නේ. ඇයි ඔයා වැරදි අදහසක් රූපේ දිහා බලලා ඒක හිතේ තියාගෙන කියවනකොට ඔයාට ඕන දේවල් ඔලුවට ගන්න. ඔයා ක්වෙස්චන් එකේ කියන දේ නෙමෙයි කරන්නේ. එහෙනම් ඉස්සෙල්ලාම රූපේ දිහා බැලුවා. බලලා ඉවරලා ඔන්න මම කියවන්න ගන්නවා. නිකම්ම මම බලනවා මොනවා හරි දෙකක් තියෙනවා වතුරක් වගේ පේනවා. හරි එච්චුසක් තියෙනවා. ඔච්චරයි. මම ගන්නෙ. දැන් බලන්න. රූපේ දක්වා ඇති පරිදි ලී කැබැල්ලක් හා ගල් කැබැල්ලක් අඩංගු කුඩා බීකරයක් විශාල ජය බීකරයක් තුල පාවෙනවා රයිට් පුතා ගල් කැබැල්ලෙහි ඝනත්වය ජලයේ ඝනත්වයට වඩා වැඩි වෙන අතර ලී කැබැල්ලේ ඝනත්වය ජලයේ ඝනත්වයට වඩා අඩුලු අපි කිව්වොත් එහෙම ගල් කැබැල්ල ඔබ්ජෙක්ට් එකක් විදිහ අපි ගමු දැන් ගල් කැබැල්ල S කියමු ජලයේ W කියමු ලී කැබැල්ල අපි ගමු පුතා ලී කැබැල්ලට අපි L කියලා කියමු. එතකොට මොකද වෙන්නේ? මේවා ඝනත්වය ඇසුරෙන් ලිව්වොත් එහෙම ජලයේ ඝනත්වය වෙන ρ W ඇසුරෙන් අනිවාර්යයෙන්ම ගලයේ ඝනත්වය එයාට වඩා වැඩි. එහෙනම් ρ S කියන එක නා ජලයේ ඝනත්වයට වඩා වැඩි. ඒ වගේම අපි ඔය කිව්ව ලී කැබැල්ල මෙහෙම අඩුයි. ඕක තමයි පළවෙනියටම ගන්න තියෙන තර්කය. හැබැයි කියවනකොට පළවෙනියට මම මේ කියන දේවල් කරන්න එපා. මුලින්ම අපි වේගෙන් කියවගෙන යනවා. මාත් එක්කම බලන්න. රූපේ දක්වා ඇති පැති ලී කැබැල්ලක් තියෙනවා, ගල් කැබැල්ලක් තියෙනවා, අඩංගු කුඩා බීකරයක් තියෙනවා, විශාල ජල බීකරයක් තුල පාවෙනවා. රයිට්. ගලෙහි ඝනත්වය ජලයේ ඝනත්වයට වඩා වැඩි වෙන අතර. ගලයේ ඝනත්වය ජලයේ ඝනත්වයට වඩා වැඩි වෙන අතර. ලී කැබැල්ලේ ඝනත්වය ජලයේ ඝනත්වයට වඩා අඩුයි. දැන් බලන්න විශාල බීකරය තුල ජල මට්ටමේ උස H පිළිබඳ පහත් සඳහන් ප්‍රකාශ සලකා බලන්නලු. ගල පිටතට ගෙන ජලය තුලට දැමූ විට එච් අඩුවේ. ඔන්න පළවෙනි කියවන්න ගන්නවා. එතකොට මේ ඔක්කොම අපි තියෙනවා කියවන්නේ නැහැ. එකේ ඉඳන් යන්න ගන්න. ඒක කියනකොට ඔන්න දැන් ඔන්න S ලකුණු කරගන්න, L ලකුණු කරගන්න, W ලකුණු කරගන්න. දැන් දීලා තියෙන දත්ත ටික හරියට ඔලුවට ගන්න ඕනේ. දැන් රූපේ දෙයින් තියෙන ඔක්කොම දීලා තියෙනවා කියලා ඔයාලට තේරෙනවා. අපි කිව්වොත් එහෙම ජලයේ ඝනත්වය ρ W කියලා අනිවාර්යයෙන්ම ගලයේ ඝනත්වය ඊට වඩා වැඩි. Density of the stone is greater than density of water. And if you consider about the wooden block, it should be lesser than water, the density of water. Ekida rho S is greater than rho W and rho L is lesser than rho W. ජලයේ ඝනත්වයට වඩා මෙන්න මෙහෙම කතාවක් තියෙන්නේ. ඔන්න බලන්න පළවෙනි එක. ගල පිටතට දැමූ විට ජලය සොඩකින්න. ගල පිටතට ගෙන. මොකද්ද මේ කරලා තියෙන්නේ? වාචනයක් ඇතුලේ දාලානේ තියෙන්නේ. කුඩා බීකරයකුයි විශාල බීකරයකුයි තියෙනවලු. ඒකේ කුඩා බීකයකට ස්මෝල් බීකයකට තියෙන එක අපි එළියට ඇදලා දාන්න යන්නේ. එතකොට මොකද වෙන්නේ? අන්න ඒක තමයි. දැන් ඕක සමීකරණ ලියන්නේ නැහැ. මම මේක පැකේජ් එක දෙනකොට ද්‍රව ස්ථිති විද්‍යාව, ද්‍රව ගති විද්‍යාව එක පැකේජ් එකක් හම්බ වෙනවා. ඒක ඇතුලේ හොඳට කතා කරනවා සමීකරණ වලින් ලියලා හිතන විදිහත් කවදාවත් වර්ධින්න නැති වෙන්න එසේ පේපර් එක මෙහෙම වෙන්නේ ඇයි කියලා පෙන්වන්න ඕනොත් ඒකටත් සමීකරණ ලියලා පෙන්වන විදිහත් තර්ක වලින් විතරක් මේක ගන්න විදිහත්. ඔන්න දැන් බලන්න මේ කතාව. හොඳට අහන් ඉන්න. ජල වාජනයක සාමාන්‍යයෙන් ඊට වඩා ඝනත්වයෙන් වැඩි. හිතන්නකො මේ ජලයේ ඝනත්වය ρ W කියලා. මේ තියෙන්නේ ජලය water density of water we can say ρ W simply ρ W. අපි ගලක් ගේනවා. මම මේකට කියන්නම් ρ S කියලා. හේතුව මේ ස්ටෝන් කියන එක හින්දා මම S කියලා මේක නම දාගත්තා. ඒක ප්‍රශ්නයක් නෑ. ඔයා කැමති එකක් දාගන්න. එතකොට මේ ρ S කියන්නේ ගලේ ඝනත්වය. මම කියනවා ගලේ ඝනත්වය අනිවාර්යයෙන්ම ජලයේ ඝනත්වයට වඩා වැඩි කියලා.
හොඳට මතක තියාගන්න මේ කියන ඒවා හොඳට ඔලුවට ගන්න. නමුත් ඔයගොල්ලෝ පැකේජ් එකෙන් තමයි මේ හොඳට ඔලුවට යන්නේ. පුතා සාමාන්‍යයෙන් මොකක් හරි දෙයක් හෝ කුමක් හෝ අපි සලකන දියරයට නැත්නම් අපි සලකන ද්‍රවයට වඩා ඝනත්වයෙන් වැඩි නම් එයා අනිවාර්යයෙන්ම යට යනවනේ. එහෙම යට යන කෙනෙක් by force පා කළොත් පුතා බලෙන් පා කළොත් එහෙම විශාල ජල පරිමාවක් විශාල ද්‍රව පරිමාවක් විස්ථාපනය ඩිස්ප්ලේස් වෙනවා. මොකක්ද ඒ කිව්වේ? පුතා මේ ගල දැම්මොත් එහෙම ජලයට මොකක්ද වෙන්නේ? පුතා මේ ගල ජලයට දැම්මොත් මොකද වෙන්නේ? පුතා අනිවාර්යයෙන්ම නිකන් දැම්මොත් මෙහෙම ගිහලා පතුලේ රැඳෙයි. ඝනත්වය වැඩි. ජලයට වඩා ගොඩාක් වැඩි. එහෙනම් මෙයා පතුලේ රැඳෙනවා. හැබැයි එයා පා කළොත් සාමාන්‍යයෙන් පා කරන්න මම මොකද්ද කරන්නේ? තව ලොකු භාජනයක් ඇතුළට මෙන්න මේ ගල දාලා මම පා වෙන්න හරිනවා. එතකොට මොකක්ද දන්නවද වෙන්නේ? අර යට යන්න තිබ්බ කෙනෙක් ඔයා by force බලයෙන් පා කළා නේද? යට යන්න තිබ්බ කෙනෙක් by force පා කළා නේද? බලයෙන් පා කළා නේද? පුතා අන්න ඒ වගේ වෙලාවක විශාල වශයෙන් ජල මට්ටම ඉහළ නගිනවා. එහෙම බලයෙන් පා කරනකොට අර අතන තිබ්බ ප්‍රමාණය අපි කියන්නම් සෙන්ටිමීටර 10ක් කියලා. දැන් වෙනකොට පුතා මේ සෙන්ටිමීටර 10 වගේ ගොඩාක් වැඩි. සාමාන්‍ය සෙන්ටිමීටර 15ක් විතර ඉහළ නගලා. ඇයි මේ බලෙන් පා කරලා? පුතා සාමාන්‍යයෙන් එහෙනම් මෙච්චරයි කතාව. සාමාන්‍යයෙන් ජලය එහෙම නැත්නම් ද්‍රවයට වඩා ඝනත්වයෙන් වැඩි වස්තු දැම්මහම සාමාන්‍යයෙන් මේගොල්ලෝ පහළ රැඳෙනවා නැත්නම් පළ යනවා, ගිලෙනවා. ඒ වගේ එක්කෙනෙක් බලෙන් පා කළොත් if you are going to by force do that. ඔයා එක බලෙන් පා කරන්න හැදුවොත් එහෙම එතකොට ගොඩාක් ද්‍රව පරිමාවක් එහෙම නැත්නම් ලොකු water volume එකක් displace වෙනවා. එහෙම නැත්නම් විස්ථාපනය වෙනවා. විශාල ජල පරිමාවක් බලෙන් පා කරනකොට. එහෙනම් ඔය තර්කේ ගියාට පස්සේ තර්කය බලන්න මෙතෙන්ට. ගල පිටතටගෙන ජලය තුලට දැමූ විස අඩු වෙනවලු. අනිවාර්යෙන් වෙනවා. ඇයි? පාවෙන්නේ නැති කෙනෙක්, ගිලෙන කෙනෙක් මේ බීකරේ ආධාරයෙන් කුඩා බීකරේ ආධාරයෙන් මම පා කරලා බලෙන්. එහෙම වුණාම මේ ජලය කොච්චර ඉහළ නැගලා තියෙනවද? බලෙන් ඉහළ නැගලා. ඇයි? ගිලෙන්න ඕන කෙනෙක් බලෙන් පා කළොත් ඒ වගේ වෙලාවක අපේ පිටත ජල මට්ටම ඉහළ නගිනවා. It will increase. The water level will increase. ඉතින් ඒකේ අනිත් පැත්ත දැන් මම කරන්නේ. ඒ පා කර හිටපු එකාව එළියට අරන් දානවා ජලයට නිකන්. එතකොට ඌ කොහොමවත් යට යනවා. අර ගොඩාක් ඉහළට නැගලා තිබ්බ ජල පරිමාව දැන් by force පා කරන්නේ නැහැ. දැන් බලෙන් පා වෙන්නේ නැහැ. පා වෙලා හිටපු එකා දැම්ම ජලයට. එහෙනම් ජල මට්ටම 15 වහිනවා. එහෙනම් එච් අඩු වෙනවා. ඇත්ත. ලී කැබැල්ල පිටටගෙන ජලයට දැමුව විට එච් වෙනස් නොවේ. They are saying that when the piece of wood is taken out and put in water, H remains unchanged. පුතා H වෙනස් නොවී පවතිනවලු. ඇත්තද? අපේ ඔය කියන piece of wood එක එළියට දැම්මහම පුතා මේකයි කතාව. සාමාන්‍යයෙන් අපි කොහොමද දන්නවා ජලයට වඩා අපි දැන් piece of wood අපි අතෙන්දි දාගත්තේ L කියන නම. එතකොට මේ piece of wood එක මම ගේනවා මෙතෙන්ට. මම මේකට L කිව්වොත් එහෙම rho L කියලා මෙයාගේ density of piece of wood is just like rho L and also the density of water just like rho W. What will happen? Rho L is lesser than rho W. ඒ කියන්නේ පුතා අනිවාර්යයෙන්ම ලී කැබැල්ලේ ඝනත්වය ජලයේ ඝනත්වයට වඩා අඩුයි. ඒ වගේ එක්කෙනෙක් අනිවාර්යෙන් පා වෙනවනේ. ජලයේ ඝනත්වයට වඩා අඩු වෙච්ච ගමන් පා වෙනවනේ. පා වෙන එක කොහොමත් පා කරත් එකයි. ඒකින්ද බීකරයක් පාවිච්චි කරලා ඉවර වෙලා මෙයා බලෙන් අපි පා කරනවා නෙමෙයි. කොහොමත් පා වෙන එක මෙහෙම දැම්මත් පා වෙනවා. ඇයිද ඌ යට යන්නේ නැහනේ. මෙතන කළත් පා වෙනවා. මෙතන තිබ්බත් පා වෙනවා. මෙතෙන්ට ගෙනවත් පා වෙනවා. ඒ පා වෙන එක කොතේ ගත්තත් පා වෙනවා. ඒක වෙනස් කළා කියලා ජල මට්ටමේ සැලකිය යුතු වෙනසක් වෙන්නේ නැහැ. It's remained unchanged කියන එක හරි. ඔන්න දැන් කතාව. ගල හා ලී කැබැල්ල පිටතගෙන එකට ගැට ගසා ජලයට දැමුව විට පොඩකින්. දැන් AB හරි නේද? A පමණක් සත්‍ය වේ කියන ආන්සර් එක it cannot be. A හා C සත්‍ය වේ නැහැ. B හරි. එහෙනම් ඒක වෙන්න බෑ. ඊට පස්සේ B හා C පමණයි නෑ වෙන්න බෑ. ඒ අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ මේ උත්තරය ඇතුලේ එක්ක 2 එක්ක 5. දැන් පොඩි කන්ට්‍රඩික්ෂන් එකක් තියෙනවා. C ගැන අපිට හිතන්න වෙනවා.
ගලහා ලී කැබැල්ල පිටතටගෙන එකට ගැට ගසා ජලයට දැමුව විට බීක් දැන් සමහරලාට මෙහෙම හිතන්න දැන් ඒක මම කතා කරන පැකේජ් එක ඇතුලේ ඒක අවශ්‍ය නැහැ දැන් ගලහා ලී කැබැල්ල පිටතටගෙන ඒ කියන්නේ පොඩි ට්‍රික් එකක් තියෙනවා තාම විශිෂ්ට ට්‍රික් එකක් ගල්හා ලී කැබැල්ල පිටතටගෙන එකට ගැට ගසලා ජලයට දැම්මට පස්සේ ඒවා බීකරේ පතුලට ගමන් කරයි නම් එච් වැඩි වේ when the stone and the piece of wood are taken out tied together and then put water if they go to the bottom of the beaker H will increase ඒක ඇත්තද මේකයි වැඩේ අපි කොහොමද දන්නවා පහලට ගිහිල්ලා පතුලේ රැඳෙන ගල් කැබැල්ල අපි බලයෙන් පා කළාම ජල මට්ටම අනිවාර්යයෙන්ම ඉහළ නගිනවා කියලා. ඉස්සෙල්ල තිබ්බ ජල මට්ටම 10ක් නම් දැන් අපි පා කළොත් එහෙම බලයෙන් 15ක් වුණා. ඒ වගේම අපි දන්නවා ලී කැබැල්ලක් වගේ ජලයට වඩා ඝනත්වය අඩු කෙනෙක්. අපි ඩෙන්සිටි එක ජලයේ ඩෙන්සිටි එකට වඩා අඩු එක්කෙනෙක් ගත්තාම ඒ වගේ කෙනෙක් කොහොමද පා වෙනවා? ඒකින්ද පා වෙන එක්කෙනෙක් බීකරයක් දාලා පා කළා කියලා ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔය දෙන්නම එකට ගත්ත වෙලාව අපි ගත්තොත් එහෙම අපි දන්නවා අර ගල් කැබැල්ල නිසා අර ගල් කැබැල්ල ස්ටෝන් එක හින්දා ඒ ගල් කැබැල්ල හින්දා අපේ ඔය ලී කැබැල්ල තිබ්බට වැඩක් නැහැ. ඒ ගල් කැබැල්ල හින්දා ජල මට්ටම අනිවාර්යයෙන්ම ඉහළ නැග්ග ගොඩක්. ඇයි බලෙන් පා කරපු හින්දා. දැන් දෙන්නම ගැට ගහලා එළියට දානකොට මොකද්ද වෙන්නේ? ඔයා දන්නවා පුතා පොඩි වෙනසක් වෙනවා ඇත්ත. ජල මට්ටමේ යම් වෙනසක් වෙන බව ඇත්ත. දැන් වස්තු දෙක එකිනෙකට ගැට ගහලා නිදහස් කළාම ගල් කැබැල්ල හින්දායි ජල මට්ටමේ යම් දෙයක් වෙනවා. ලී කැබැල්ල හින්දා ලොකු දෙයක් අපි කතා කරන්නේ. ඕකේ වෙන්නේ මෙච්චරයි. ඔයා දන්නවා බලයෙන් පා කරලා තිබ්බ කෙනා ගැට ගහලා පල්ලෙහාට දැම්මත් එයා පහළට යනවනේ දැන්. පහළට යනකොට අර බලයෙන් පා කරලා තිබ්බ හින්දා විශාල වශයෙන් ඉස්සෙල්ලා ඩිස්ප්ලේස් වෙලා එහෙම නැත්නම් ලොකු ඩිස්ප්ලේස්මන්ට් එකකට ගිහිල්ලා ඉවර වෙලා ලොකු විස්ථාපනයකට ගිහිල්ලා ඉවර වෙලා ජල මට්ටම තිබ්බා. ඇයි ඒ? බලයෙන් පා කරලා තිබ්බ හින්දා. ඉතින් ඒ බලයෙන් පා කරලා තිබ්බ එක දැන් පල්ලෙහාට දානකොට ගැට ගහලා දැම්ම කියලා ප්‍රශ්නයක් නැහැ. අර බලයෙන් පා කරපු ජල ප්‍රමාණය අනිවාර්යෙන් පහළ වැටෙනවා. ඒකින්ද H should decrease not increase. අනිවාර්යයෙන්ම H අඩු වෙන්නයි ඕනේ. H වැඩි වෙන්න නෙමෙයි ඕනේ. එහෙනම් ගලහා ලී කැබැල්ල පිටතටගෙන එකට කැටකසා ජලයට දැමුව විට බීකරේ පතුලට ගමන් කරයි H වැඩි වෙනව නෙමෙයි අනිවාර්යයෙන්ම H අඩු වෙනවා. ඒකින්ද උත්තරේ A හා B පමණයි. ඔහොමයි ගන්නෙ. තර්ක වලින් සමීකරණ වලින් ඕනනම් ගන්න පුළුවන්. ඒ වුණාට මේ මං කිව්ව තර්කත් එක්ක තමයි හිතන්නේ. ලේසි නැත්තම් මේ වගේ ඒවා ගොඩාක් වෙනවා. ඔය මං කිව්ව තර්කත් නැතුව හදන්න බෑ. ඔය වගේම මම පැකේජ් එක ඇතුලේ පට්ට ගහනවා. අපි ඉස්සරහට. හරි බලන්න. ඉස්සෙල්ලාම රූපෙ දිහා බැලුවා. අයිඩියා එකක් ගන්නවා. ලොකු අයිඩියා එකක් නෙමෙයි. ඇත්තටම රූපෙ දිහා බලනවා විතරයි. රූපෙ මෙහෙම එකක් තියෙන කියලා අයිඩියා එකක් කරනවා. දැන් මට මේක බැලුවම නම් තේරෙන්නේ නැහැ. මොකක් හරි එකක් කැරකෙනවා වගේ එකක් කියලා හිතෙනවා. බලමු. රූපේ දක්වා ඇති පරිදි ප්‍රත්‍යස්ත තන්තුවක් ඉලාස්ටිසිටි ගැන කතා කරන්න යනවද? නෑ පොඩ්ඩක් ඉන්න. ප්‍රත්‍යස්ත තන්තුවක් මගින් අචල ලක්ෂයකට සම්බන්ධ කර ඇති. මොකද්ද? අචල ලක්ෂයකට සම්බන්ධ කර ඇති ෆික්ස් පොයින්ට් එකකට. අචල ලක්ෂයකට සම්බන්ධ කර ඇති සෙල්ලම් කාර්යයක්. අචල ලක්ෂ කියන එකට ඉර ගහ ගන්න සෙල්ලම් කාර්යයක් කියන එක කෙනා දන්නවා. අරය 2r වෙන තිරස් වෘතයක. horizontal the vertical. horizontal. circular motion එක මෙන්න මෙහෙම වෘත චරිතයක් මේ මෙහෙම උඩට නෙමෙයි. අර බෝලයක් ගැට ගහලා වටේ උඩ පැත්තට කරකෝන එක නෙමෙයි. සිරස් වෘත චරිතයක් නෙමෙයි. vertical එක නෙමෙයි. මේ කතා කරන්නේ horizontal direction එක. තිරස් වෘත චරිතයක් ගැන. තිරස් වෘත චරිතයක් ගමන් කරනවා. ප්‍රත්‍යස්ත තන්තුවේ නොවැදුණු දිග ආරම්භක දිග r ලු. නොවැදුණු ආරම්භක දිග කියන එක නේ අනිවාර්යයෙන් ඉලක්ක ගහ ගන්න. කාර්යයේ භ්‍රමණ කාලාවර්තය කියන එක නේ t ගහ ගන්න. කාර්යයේ ඉන්පසු 3r වෙන වෘතයක ගමන් කරන තෙක් වේගය වැඩි කරයි. තන්තුව හුක් නියමයේ පිළිපදින හුක් නියමයේ පිළිපදී කියන එකට අනිවාර්යෙන් ඉලක්ක ගහ ගන්න. හුක් law what is that? මතක නැතුව ඇති. ඉලාස්ටිසිටි වල තියෙන්නේ. මම දැන්ට මතක් කරලා ගන්නම්. මතක නැහැ කියන්නේ සමහර අය දන්නෙත් නැහැ. අවුලක් නැහැ. ඒක දන්නේ නැතුණාට මේ ගාන හදන්න පුළුවන්. මම ඒක හදන්න ඕන ටික ගන්න. ප්‍රතිරෝධ බලය නොගෙනී හැකි යයිද උපකල්පනය කළ විට භ්‍රමණ කාලාවර්තය වනුයේ.
අලුත් ටයිම් පීරියඩ් එක අහන්නේ. අපි හදමු. කතාවල් ගොඩක් තියෙනවා. මේකේ මුලින්ම හිතන විදිහ. දැන් අපි දන්නවා මේක යන්නේ තිරස්වෘතයක තිරස්වෘතය ගැන නිකන් හරියට මේ ඩ්‍රෝන් එකකින් උඩ ගිහිල්ලා අපි බලන් ඉන්නවා වගේ කියලා හිතන්නකෝ. ඩ්‍රෝන් කතාව නැහැ. නිකන් උඩ ඉඳන් බලනකොට තිරස්වෘතය ගැන කියන මෙහෙම පේනවනේ අපිට. නැත්නම් මේක සිරස් වගේ වට හැංගීමක් එන්න පුළුවන්. නැහැ මේක තිරස්. Not a vertical motion. Not a vertical circular path. It is horizontal. එතකොට මේකට අපි දන්නවා f සමානයි m අපිට දාලා තමයි ඔය කතාව කරන්න පුළුවන්. ඇයි එහෙම හිතුවේ? ටයිම් පීරියඩ් එක ගැන කතා කරන්න ඕනේ. කාලාවර්තය. කාලාවර්තය කියන එක කොහෙන්ද එන්නේ? ඔමෙගා සමානයි 2πf. Omega is equals to 2πf. Other than that we can write it as omega is equals to 2π divided by t. පුළුවන්? භ්‍රමණ කාලාවර්තය ඇසුරෙන් ලියන්න පුළුවන් ටයිම් පීරියඩ් එක ඇසුරෙන් 2π වෙදීම t කියලා ආවර්ත කාලය ඇසුරෙන් ආවර්ත කාලය ඇසුරෙන් 2π divided by t කියලා ඔමෙගා. එතකොට මේ t කියන එක කෙනා හම්බෙන්නේ ඔමෙගා ඇසුරෙන්. එතකොට ඔමෙගා කියන එක කෙනා මේකට සම්බන්ධ කර ගන්න පුළුවන් එකම දේ මොකක්ද මේ වගේ ගානක් දැක්කහම f equals to ma මේ පැත්තට දාන්න ඕනේ. කේන්ද්‍රය දෙසට f සමානයි ma. ඇයි? අනිවාර්යයෙන්ම අපි දන්නවා ඌර්ධ චලිතය කියන වස්තුවකට අපි දානවා කේන්ද්‍රය දෙසට f සමානයි ma සාමාන්‍යයෙන්. ඇයි ඒ? කේන්ද්‍රය දෙසට f සමානයි ma දැම්මොත් මොකද්ද වෙන්නේ? හිතන්න මේකේ මේ තන්තුවේ ආතතිය t dash කියලා. Tension of the string is just like t dash m කියලා කියමු වස්තුවේ ස්කන්ධය අපිට දීලා නැහැ. a කියන එක නා මොකක්ද? පුතා මේක සෙන්ටිපෙටල් ෆෝස් එකක් නේද? එතකොට sorry acceleration එකක් නේද? කේන්ද්‍රාභිසාරී ත්වරණයක් නේද තියෙන්නේ. කේන්ද්‍රාභිසාරී ත්වරණය කියන එක නා කොහොමද ලියන්නේ? අපි කියනවා ar කියලා. r omega වර්ගය නැත්තම් v වර්ගය බෙදීම r sorry ඒක ඕනේ අපිට. r omega squared කියන එකෙන් අපිට ලියන්න පුළුවන් නේද? ඔව්. අපිට දානකොට කොහොමත් කේන්ද්‍රාභිසාරී ත්වරණය කියන එක දානකොට එක්කෝ r omega වර්ගය නැත්නම් අනිත් සමීකරණේ v පාවිච්චි කරලා දාන්න ඕනේ. දැන් මෙතන omega කියන එකනත් එක්ක යන්න වෙන්නේ භ්‍රමණ කාලාවර්තයෙන් හිතන හින්දා. ඔයයි ගණන් ටිකක් හදනකොට මේක හිතන්න පුළුවන් වෙනවා. මම මේක කොහොමද තර්ක වලින් හදන්නේ? මේකේ කෙටි ක්‍රම ඊගාවට තමයි ඔයගොල්ලෝ දකින්නේ. t dash m r omega වර්ග. omega කියන එක නා දන්නවා t 2π බෙදීම t කියලා. ඉස්සෙල්ලා සමීකරණය හදාගන්න ඊට පස්සේ තර්ක කරන විදිහ බලමු. 2π බෙදීම t කියන්නේ භ්‍රමණ කාලාවර්තය. t dash මේ පළවෙනි අවස්ථාවට වර්ගය. ඕක ඔන්න සුළු කරලා ගන්න mr 4යි 5 වර්ගය t වර්ගය වෙනවා. දැන් අවස්ථා දෙකක් ගැන කතා කරනවානේ. හොඳට මතක තියාගන්න අවස්ථා දෙකකට යනකොට when you are considering about two states what you have to do. ඔයා මොකද්ද කරන්න ඕනේ? පුතා අපි නියත පද අයින් කරලා ඉවර වෙලා අනුලෝම සමානුපාතික ලකුණු වලට indirectly නෙමෙයි directly proportional sign වලට යනවා. proportional sign එකට යනවා. අනුලෝම සමානුපාතික ලකුණු වලට යනවා. කොහොමද යන්නේ? m කියන එක කියන අවස්ථා දෙකටම නියතයි එකම කාර්යය. r කියන එක කියන නියතයිද? r කියන්නේ අපි සලකන a වෙලාවට අරය. වස්තුවත් එක්ක. එතකොට ඒක වෙනස් වෙනවා. පළවෙනි අවස්ථාවේදී අපි 2යි r වෙච්ච වෙලාවක් කතා කළේ. ඊට පස්සේ අනිවාර්යයෙන්ම වැඩි වුණා. 3යි r දක්වා. එතකොට r කියන එක කියන වෙනස් වෙනවා. එහෙනම් මේ r වෙනස් වෙනවා. යාව අපිට නියතයක් කියලා ගන්න බෑ. හැබැයි 4යි 5 වර්ගය කියන එක කියන නියතයි. එහෙනම් අපිට කියන්න පුළුවන් තන්තුවේ ආතතිය කියන එක කියන අනුලෝම සමානුපාතික වෙනවයි කියලා. r බෙදීම t වර්ගයට. එතකොට මේ t dash කියන එක කියන නැත්තම් මේ තන්තුවේ ආතතිය කියන එක කියන කොහොමද ගන්නෙ? බලය කියන එක කියන පුතා බලය කියන එක කියන විතතියට අනුලෝම සමානුපාතිකයි කියලා හුක් නියමයෙන් කියනවා. හුක් ලෝ බලය කියන එක කියන අනුලෝම සමානුපාතිකයි විතතියට බලය කියන එක කියන මෙතෙන්දි කවුද උනේ? පුතා මෙතෙන්දි නම් t dash තමයි උනේ. තන්තුවේ ආතතිය තමයි මෙතෙන්දි බලය. Tension of the string is known as the force in this situation. එතකොට t dash කියන එක කියන අනුලෝම සමානුපාතිකයි ඊට. එහෙම කියන්න පුළුවන්. විතතිය ගන්නෙ කොහොමද? ඕනෑම වෙලාවක විතතිය කියන එක කියන මතකත් ඇති විතතිය කියන්නේ පුතා ඇදුණු දිගක්. ඇදුණු දිග අපි හැම වෙලෙම ගන්නෙ. අවසාන දිගෙන් මුල් දිග අඩු කරනවා. final length එකෙන් initial length එක අඩු කළොත් එහෙම if you are subtracting final length from the initial length what will happen? මුල් දිග අඩු කළොත් එහෙම
අවස්ථා දෙකේදී විතති දෙකක් තියෙනවා. විතතිය කියන එක අනිවාර්යයෙන් වෙනස් වෙනවා. විතතිය වෙනස් වෙනවා කියන්නේ t dash වෙනස් වෙනවා. මෙතෙන්දී t dash කියන එක අපේ වෙනස් වෙන කෙනෙක්. මේ සමීකරණය ඇතුළත t dash ගන්න නම් අපිට විතතිය ඇතුළෙන් t dash ලියන්න පුළුවන්. ඇයි t dash කියන එක අනුලෝම සමානුපාතිකයි ඊට අපිට මේ සමීකරණය නිකම්ම ලියන්න පුළුවන් e අනුලෝම සමානුපාතිකයි e r t වෙදීම t වර්ගය කියලා. පැකේජ් එක කරනකොට හොඳට තේරෙයි මේ කෙටි ක්‍රම ටික ඉස්සෙල්ලා බලා ගන්න. ඊට පස්සේ තවත් කෙටි ක්‍රමයක් එක්ක මේක කරන්නේ. ඉවර වෙනකන් අහන් ඉන්න. විතතිය කියන එක ගෙන් මේක ලියන්න ගත්තොත් එහෙම අවසාන දිග රින මුල් දිග. අවසාන දිග කීයද පළවෙනි අවස්ථාවේදී? පළවෙනි අවස්ථාවේ 2r උනේ. අපි දන්නවා හැම වෙලේම මුල් දිග කියන එක අපි ලකුණු කරගත්තා රූපෙම. රූපෙම නෙමෙයි මේකේ. කොතනද මම ලකුණු කළේ? මං කිව්වා අපි අවශ්‍ය දේවල් වලට අඳිනවා කියලා. නොයදුණු ආරම්භක දිග r ලු. දැන් ඔන්න තර්ක කොහොමද මේවා එන්නේ? ඉස්සෙල්ලා මම පැකේජ් එක ඇතුලේ කරන්නේ මොකක්ද? මුලින්ම තියරි ටික හරියට හදනවා. ඊට පස්සේ ගාණක් හිතන විදිහ හදනවා. ඊට පස්සේ ගණන් එකතු වෙන විදිහ පුරුදු කරනවා. ඊට පස්සේ මේ දේවල් හිතලා ඉවර වෙලා MCQ එකක් ඇතුලට ගේනවා. ඔය තමයි ක්‍රමය. මේක හැම එකකටම කරන්න බෑ. හැම එක්කෙනාට මෙහෙම පවර්ෆුල් නෑ. ඒක ඕගොල්ලෝ හරියට පන්තිය තෝරගන්න. ඉංජිනේරලා හැමතැනම උගන්වන්නේ. එතකොට මුල් දිග r. එතකොට මෙතන r වෙනවා. එතකොට මෙතන r මේ විතතිය. ඊට තව අවස්ථාවක් යනවා. විතති දෙකක් තියෙනවා. දෙවෙනි අවස්ථාවේදී මොකද උනේ? අවසාන දිග 3r වුණා. ඒත් මුල් දිග rමයි. එහෙනම් එතෙන්දි 2r. විතති දෙකක් තියෙනවා. එකක් E1 කියමු පළවෙනි අවස්ථාව. second state එක E2 කියමු. E1 is known as r. E2 is known as 2r. Then you can consider the equation. Now you are tackle with that. E මෙහෙම තියෙනවා. දැන් අවස්ථාව දෙකකට යන්න. මෙතනම යන්න. යමු අපි. දැන් අවස්ථාව දෙකකට යන්න. E1 බෙදීම E2 සමානයි. මේක බලන්න මේ අවස්ථාව දෙක මම මේ අවස්ථාව දෙක හිතන හැටි කරනවා. R1 බෙදීම R2 T2 බෙදීම T1 වල වර්ගය. මේ T1 T2 කියන්නේ මොනවද? භ්‍රමණ කාලාවර්ත. පළවෙනි භ්‍රමණ කාලාවර්තය අපි මෙතන මේ කතා කරන්නේ හැම වෙලේම ටයිම් පීරියඩ් එකක්. ඒක හැබැයි අපි කතා කරන්නේ ඇන්ගියුලර් මොෂන් එකද? සර්කියුලර් මොෂන් එකද? සර්කියුලර් මොෂන් එකද? එතකොට පළවෙනි අවස්ථාව අපි t කියලා දන්නවා. හරිද? මේ r1 කියන්නේ හැම වෙලේම පළවෙනි මේ 1 1 කියලා දැම්මේ සියලු පළවෙනි අවස්ථාව. e2 ඒ කියන්නේ දෙක දෙක දාලා දැම්මේ දෙවෙනි අවස්ථාව වලට. දැන් අපේ තියෙන අගයන් ආදේශ කළා නම් උත්තරේ ගන්න පුළුවන් ලේසියෙන්ම. පළවෙනි අවස්ථාවේදී e කියන එක අපි දන්නවා r. දෙවෙනි අවස්ථාවේදී අපි දන්නවා 2r. ඒ වගේම r1 කියන එක කෙලින්ම කොච්චරද? පුතා ඒක 2r නේද? ඔව්. මුලින්මත් 2r දුරකින් තිබ්බේ කාර්ය ඊට පස්සේ ආයෙක 3r දක්වා ඇදුනා. මේක මේ. හැබැයි මතක තියාගන්න මේ අපි මුල් දිගත් එක්කමයි ගන්නෙ. ඇයි මේ නිකම්ම අරයනේ. අරයේදී මුල් දිගත් සම්බන්ධයි. විතතියේදී තමයි මුල් දිගෙන් අවසාන දිග අඩු කරලා ඉවරලා ඇදුණු දිග විතරක් ගත්තේ. එතකොට මේ R2 කියන එක නා නම් හැබැයි මේ ෆස්ට් ෂයි ළමයි වෙනකොට මේවා හුඟක් දේවල් දැනන් ඉන්න ඕනේ. ඒ කියන්නේ දැන් වෙනකොට ගොඩක් විභාගයට ළඟයිනේ. හරි. ප්‍රශ්නයක් නෑ මම හදලා දෙන්නම්. ඒක මට ප්‍රශ්නයක් නෑ. මට මේ බොහොම වේගෙන් කරලා දෙන්න පුළුවන් ඊටු ටික. හරි T. එහෙනම් ඉතින් උත්තරේ ගන්න. R කැපෙනවා. අතින් දාගත්ත පද කැපිලා යනවා. ඒ කියන්නේ උත්තරේ හරියන්න ඕනේ. එහෙනම් අදලා ගමු. එහා මෙහා දාගන්න. T2 කියන එක්කෙනාගේ වර්ගයට අපි ගත්තොත් එහෙම මේක වඩා සිම්ප්ලිෆයි කරලා ගන්න. 3 එනවා. මේකට 4ක් එනවා. T කියන එක්කෙනා උඩට එනවා. T වර්ගය කියලා එන්නේ. දැන් ඉතින් මේකේ මූලය ගන්න. දෙපැත්තේ වර්ග මූලය ගත්තොත් එහෙම T2 is equals to plus or minus කියන ඒවා මේක දාන්නේ නැහැ. මේ ස්වභාවික ජීවිතේ අපි ගණිත කරන්න යන්නේ ඍණ බලයන් ගැන ඒව දේවල් ගැන කතා. ඍණ කාලාවර්ත මේ T1 T2 ගැන කාලාවර්ත ඍණ කාලාවර්ත ගැන කතා කරන්නේ නැහැ. ඔයා මේ සර්කිට් එකක් ඇනලයිස් කරන්න යනවානේ. මේ සර්කිට් වල නම් අපි සාමාන්‍යයෙන් කාලේ බිඳුවට අඩු වෙන අවස්ථා ගැන කතා කරනවා. ඒක ෆැකල්ටි වලදී. ඒවා ඕගොල්ලන්ට මේක කතා කරන්නේ නැහැ. ෆැකල්ටි වලදී අපි කම්ප්ලෙක්ස් නම්බර්ස් වලදී හැම දෙයක්ම හදන්නේ සංකීර්ණ සංඛ්‍යා වලින්. ඒකෙන් මතක තියාගන්න ෆිසික්ස් කියන එක සම්පූර්ණයෙන්ම හදවත ගණිතය. ඒක හරියට දන්නේ එකෙක්ට බයෝ ළමයට හොඳට පුළුවන් වෙන්න කරලා දෙන්න පුළුවන්. මොකද මේ ෆිසික්ස් වල හදවත දන්න නිසා. බයෝ නෙමෙයි හදවත වෙලා තියෙන ෆිසික්ස් වල. ඒක හොඳට මතක තියාගන්න. බයෝ ළමයට ඒකින්ද මේක හොඳටම කරලා දෙන්න පුළුවන් මැත්ස් කෙනෙක්ට. ඒ අවශ්‍ය කැටි ක්‍රමත් එක්ක. ඔයාට එතකොට බයෝ කෙනෙක්ට මේ ගණන් හදන්න අමාරුයි කියන දේ මට නැති කරන්න පුළුවන්. මැත්ස් එකෙක්ට කොහොමත් පුළුවන්. මූල 3 බෙදීම 2 t. එහෙනම් ඕක තමයි උත්තරේ. මම ඊට පස්සේ ගන්න හැටි කියන්නම් තව. හරි උත්තරේ කොහොම? ඔච්චර මහන්සි වෙන්න ඕනේ නැහැ. උත්තරේ ගන්න. මේකේ හොඳටම තේරෙනවා මේ ගාන කියවනකොටම අපි මේ එක තැනක් ලිව්වොත් ඇති. කොතනද ලියන්නේ? දැන් මේක මේ අඩු කරලා ගමු මේක.
මේ හරියට ගමු. හරි. මේ කො දැන් මෙන්න මේ හරියටම හිතනකොට මෙන්න මෙතෙන්ට ආවත් නැත්නම් f = m දානවා කියලා හිතිච්ච ගමනුත් අනිවාර්යයෙන්ම r කියන එක කෙනා මෙතන වෙනස් වෙනවා කියලා තේරෙනකොටම ඔයාලට තේරෙනවා කාලාවර්ත වෙනස් වෙන්න ඕනේ. ටීම තියෙන්න බෑ. ඒකද පළවෙනි උත්තරේ වෙන්න බෑ. තුන්වෙනි උත්තරේ වෙන්න බෑ. ඊට පස්සේ මෙතන මේ t වර්ගයක් එනවා. t වර්ගයක් එනවා මේක ආවර්ත කාලයට එන්නේ. එතකොට අපේ උත්තරය ඇතුළේ අපි හොයන්නේ භ්‍රමණ කාලාවර්තයක්. ටයිම් පීරියඩ් එක. මේවා වෙන අයට හිතෙන්නේ වෙන පන්තිවල කරන්නේ කිසි විවරණ පොතක මේ විදිහට ඉවත් කරන්නේ මෙතඩ් ඔෆ් එලිමිනේෂන් කියලා දුන්නට කිසිම විවරණ පොතක මෙච්චර IQ එකක් එක්ක වෙනස් කරලා නැහැ. මෙහෙම ඉවත් කරන්නේ අපි විතරයි කරන්නේ. අපි ඔන්ලයින් විතරනේ උගන්වන්නේ. ඉතින් ඔයගොල්ලන් මේ දේවල් වෙන කොහෙවත් හම්බෙලත් නැහැ. හරි. ඔන්න බලන්න ඊළඟ එක. දැන් අනිවාර්යයෙන්ම මේ වර්ගයක් තියෙනවා. එතකොට අපිට 3 ඉලක්කමක් එනවා කියන එක කොහොමත් තේරෙනවා. ඇයි? ඔය හුක් නියමයේ අරව මේව දැනගන්න ඕනේ නැහැ. R කියන එක කෙනා මෙතනින් දන්නවනේ f = m දානකොටම R එනවා. අවස්ථා දෙකකට R ට යනවා. R ට යනකොට පළවෙනි අවස්ථාවේ 2යි R උනේ, දෙවෙනි අවස්ථාවේ 3යි R උනා. 3 ඉලක්කමක් තියෙනවා. ඒ වගේම මෙතන වර්ගයක් තියෙනවා. වර්ගෙ නැති කළයි වර්ගමූලය ගන්න වෙන්නේ. You want to consider about the root. ඇයි වර්ගමූලය ගන්නෙ? පුතා ඇයි වර්ගමූලය ගන්නෙ? ඇයි වර්ගමූලය ගන්නෙ? හොඳට මගේ හඬ දෙස අවධානය යොමු කරන්න. වර්ගමූලය ගන්න වෙන්නේ අපිට භ්‍රමණ කාලාවර්තය හොයන්න කියන හින්දා. භ්‍රමණ කාලාවර්තය හොයන්න කියන හින්දා වර්ගමූලය ගන්න ඕනේ. එතකොට වර්ගමූලයක් තියෙන උත්තරයක් වෙන්න ඕනේ කොහොමත්. එහෙනම් වර්ගමූලයක් නැති උත්තරයක් වෙන්න බෑ. එහෙනම් පහ වෙන්නත් බෑ. මේ එකපාරට MCQ වලදී වෙන මොකුත් දන්නේ නැතුව හදන විදිහ වෙලාමදි වුණොත් වර්ගමූලයක් වෙන්න බෑ. එහෙනම් මේක වෙන්නත් බෑ. ඊට පස්සේ හතරේ මූලයක් අරන් තියෙනවා. කොහොමත් මේ වගේ උත්තර දාගෙන ඉන්න ඕනේ නැහැ. මේ මූල හතර බෙදීම 3 එහෙම ඒවා දාගෙන ඉන්න බෑ. අනිත් එක දැන් මේක ගත්ත ගමන් තේරෙනවා. දැන් මෙතන ඔයා t උක්ත කරගන්නවනේ. දැන් මේක අවස්ථා දෙකකට ලියනකොටම මම මෙතනින් කියලා පෙන්නන්න වෙන වැඩි. මේවා මුකුත් හුක් නියම හිතන්න ඕනේ නැහැ. t' කියන්නේ අපි සලකන අවස්ථා දෙකනේ. t' වෙදීම t1 t2' කියමුකෝ. ඒ කියන්නේ බල තන්තුවේ ආතති මේ පැත්තේ තියෙන්නේ. r1 බෙදීම r2 t2 බෙදීම t1. මෙන්න භ්‍රමණ කාලාවර්ත තියෙන අවස්ථාව. භ්‍රමණ කාලාවර්ත තියෙන අවස්ථාව මේ තියෙන්නේ. මේ තියෙන භ්‍රමණ කාලාවර්ත තියෙන එක. දැන් බලන්න අවස්ථා දෙකකට යනවා. එතකොට R2 කියන එක්කෙනාට එන්නේ මොකක්ද මෙතන නිකන් හිතුවොත් පළවෙනි අවස්ථාවේ 2R තිබ්බේ, දෙවෙනි අවස්ථාවේ 3R තිබ්බේ. එතකොට 3R කියන එක්කෙනා එන්නේ මෙතන යටටනේ, 3R එන්නේ යටටනේ. ඒ යට උඩට යනවා නේද? T2 කියන එක්කෙනා මෙතන ඉන්නේ. You want to get that නේ. ඔයා මේ T2 නේ ගන්න ඕනේ. එතකොට මේ T2 ගන්නකොට මේ පැත්තේ මේ පල්ලෙහා ඉන්න 3R, මේ පල්ලෙහා හැදෙන 3R මෙහෙට යනවා නේද? මේක හිතන්න බැරිුණාට කමක් නැහැ. හරිද? මාත් එක්ක පුරුදු වෙන්න. මේවා හිතවලා එක්සෑම් එකේදී කොච්චර අඩු ලකුණක් තියෙන එකෙක් වුණත් ගොඩ දානවා. මේ පැත්තට යන්න 3R එනවා නේද මෙහෙට උඩට? 3R උඩට එන එකක් වෙනවා. සහ මූලයක් තියෙනවා. ඇයි මෙතන වර්ගෙනේ තියෙන්නේ? වර්ගේ මූලය ගන්න වෙනවා. වර්ගේ මූලය ගන්න වෙනවා. එතකොට 3ක් තියෙන්නත් ඕනේ උඩ, මූලයක් තියෙන්නත් ඕනේ. 3ක් තියෙන්නත් ඕනේ, මූලයක් තියෙන්නත් ඕනේ. එතකොට 3ක් තියෙන්නත් ඕනේ, මූලයක් තියෙන්න ඕනේ. මේක වෙන්න බෑ. මේක වෙන්නත් බෑ. එහෙනම් 2 වෙන්නත් බෑ, 3 වෙන්නත් බෑ, මේක වෙන්නත් බෑ. එක්ක මේක, එක්ක මේක. එක්ක 4, එක්ක 1, එක්ක 4. දැන් වෙනකොටත් අපි ගොඩකට අඩු කළා නේද? අඩුම ගානේ හුක් නියම ගැන හිතන්නවත් නැතුව. දැන් වැඩි. මෙතෙන් යනකම් හිතුවා. හැබැයි එතනින් එහාට විතති ගන්නකොට E1 E2 ගන්නකොට මෙතන දෙකේ ඉලක්කමක් ආපු ගමන්ම විතතියට දෙකේ ඉලක්කමක් ආපු ගමන්ම සුළු කරන්න ඕනේ නැහැ. ඇයි? විතතියට දෙකේ ඉලක්කමක් ආපු ගමන්ම අපි දන්නවා එක්ක වෙන්න ඕනේ විතතියට දෙකේ ඉලක්කමක් ආවම එක්ක වෙන්න ඕනේ දෙක වැඩි කිරීම දෙකේ එකක් එක්ක හතරක් ඇවිල්ලා එයාගේ මූල ගැනීම. එහෙම නැත්නම් දෙකට දෙකක් කැපිලා ගිහිල්ලා දෙකට දෙකක් කැපිලා ගිහිල්ලා එකක් වෙනවා ඒක. ඇයි දෙකේ දෙපැත්තේ දෙකේවා තියෙනවා නම් සමීකරණයක දෙපැත්තේ දෙකේවා තියෙනවා නම් එකක් තමයි වෙන්න පුළුවන් මෙහෙම හතරක් හැදෙන එක. එහෙම නැත්නම් වෙන්න පුළුවන් එක තමයි මේ පැත්තෙත් භාගෙ තිබිලා මේ පැත්තෙත් භාගෙ තිබිලා දෙකට දෙකක් කැපිලා යන එක. එහෙම වුණොත් දෙකේ ඉලක්කම් තියෙන්න බෑ. එහෙම නැත්නම් වෙන්න ඕනේ හතරක් හැදෙන එක.
හතරක් හැදුනොත් මූලය ගන්නකොට නිකන් දෙකක් එනවා. හැබැයි මූල දෙක විතරක් තියෙන උත්තරයක් වෙන්න පුළුවන්ද? බෑ. එක්ක දෙකට දෙකක් කැපිලා ගිහිල්ලා එකක් විතරක් වෙලා දෙකේ ඉලක්කම් නැති වෙන්න ඕනේ මේ උත්තරය ඇතුලේ. නැත්තම් දෙකේ ඉලක්කම් තියෙද්දි එයාගේ මූලයක් ගන්නව නෙවෙයි. මූලේ නැති වෙන්න ඕනේ හතරක් හැදිලා. ඕක හිතන්න නම් ටිකක් අමාරු වෙයි. මාත් එක්ක පැකේජ් එක කරනකොට පුළුවන් වෙයි. එහෙනම් මේක වෙන්නත් බෑ. ඒකෙන්ද සමීකරණ හදන්න ඕනේ නෑ. ගාන ගන්න පුළුවන් ඔහොම. කොහොමද ගත්තේ? මුලින්ම අපි දන්නවා t විතරක් වෙන්න බෑ. අනිවාර්යෙන් t වෙනස් වෙනවා. ඒකෙන්ද තුන්වෙනි එක වෙන්න බෑ කියලා අයින් කළා. ඊට පස්සේ ආපහු පාරක් මූල අනිවාර්යෙන් එන්න ඕනේ. මොකද වර්ගයක් තියෙන හින්දා භ්‍රමණ කාල ආවර්තය ඇතුලේ. එතකොට මූලයක් අනිවාර්යෙන් එන්න ඕනේ. ඒකින්ද මේක වෙන්නත් බෑ. ඊට පස්සේ අපි දන්නවා තුනේ අනිවාර්යෙන් උඩට තුනක් එන්නත් ඕනේ. ඒ තුනේ මූලෙකුත් තියෙන්න ඕනේ කියලා. ඒකින්ද මේක වෙන්නත් බෑ කිව්වා. හැබැයි මේ 1යි 4යි ගත්තාම ඒ දෙක ඇතුලේ තියෙනවා. ඒ වෙලාවට අපි බලනවා තව දෙකේ ඉලක්කම කොහේ හරියනවද කියලා. මොකද එක තැනක විතරක් දෙකක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේ දෙන්නගෙන් කවුරු හරි හරියන්න පුළුවන්. හැබැයි දැන් දෙකේම දෙකක් එනවා. මොකද e එහෙම නැත්නම් විතතියට දෙකක් එන වෙලාවක් තියෙනවා. ඒ වගේම අපේ r කියන එක්කෙනාගේ දෙකක් එන වෙලාවක් තියෙනවා. එතකොට දෙක දෙක ආවට පස්සේ එක්ක වෙන්න පුළුවන් දේ තමයි හතරක් හැදෙන එක. මෙන්න මේ විදිහට ගිහිල්ලා. එහෙම නැත්නම් දෙපැත්තෙන් භාගේ හැදිලා දෙකට දෙකක් කැපිලා යන එක. ඒක හතරක් හැදුනොත් මූලෙ ගන්නකොට දෙකක් විතරයි එන්නේ. එහෙම නැත්නම් එකක් විතරයි එන්නේ. එතකොට දෙකේ ඉලක්කම් තියෙන්න බෑ. ඒකෙන්ද උත්තරේ එක වෙන්නත් බෑ. එහෙමයි ගන්න. ඕවනම් කිසිම පන්තියක කවදාවත් කියලා දෙන්න බෑ වෙන අයට. එහෙම කියලා දීලා තියෙනවා නම් පුදුමයි. ඔය විදිහට ඉවත් කරන්නේ මේක ඉවත් කිරීමේ සුපිරිම ක්‍රමය. මේවා පුරුදු කරන්න පුළුවන් ඕගොල්ලන්ගේ මොළයට. ඒවා ඒ විදිහටම කරන කෙනෙක්ට විතරයි. මේවා නම් වෙන කොහෙවත් කියලා දීලා නැහැ. මෙහෙම ඉවත් කරන්නේ නැහැ. method of elimination කියන එක ඕන තරම් තියෙයි. ඕන තැනක තියෙයි. හැබැයි මෙහෙම ඉවත් කරන්නේ නැහැ.